අපේ දෙවෙනි වීඩියෝ එක විදිහට මම හිතුවා පාඩම් කෙලිම පටන් ගන්න කලින් අපේ අලුත් දෙමව්පියන්ට තියෙන විශේෂ ගැටලු මේ දරුවන්ට අපි කොහොමද අධ්‍යාපනය පෙර පාසල් අධ්‍යාපනයට කලින් මොනවා හරි දෙනවද පෙර පාසල් අධ්‍යාපනයේදී කොහොමද මේවට උදව් වෙන්නේ කිසිම අදහසක් නැතිව ඉන්න මේ දෙමව්පියන්ට ගොඩාක් ගැටලු තියෙනවා. ඒ ගැටලු කීපයකට උත්තර දීලාම අපි පටන් ගන්න ඕනි කියලා මම හිතුවා. දෙමව්පියෝ අහනවා අකුරු ලියවන්න ඕන එක ලොකුම ප්‍රශ්නයක් ලොකුම කතිකාවක් අකුරු ලියවන්න වයස අකුරු ලියවන්න ඕනේද පෙර පාසලේදී කියන්නේ පාසලට යන්න පෙර අකුරු ලියවන්න ඕනේද කියන එක. ඊට අමතරව අකුරු හඳුන්වලා දෙන්නේ කොහොමද? අකුරු හඳුන්වලා දෙන්න පිළිවෙලක් තියෙනවද? යම්කිසි අනුපිළිවෙලකට අනුවද නැත්නම් සාමාන්‍ය අනුපිළිවෙලට අපිට හඳුන්වලා දෙන්න පුළුවන්ද? ඒ වගේ ගැටලු. ඊට අමතරව පහසුවෙන්ගේ සිංහල අකුරු වලට කලින් අපි ඉංග්‍රීසි අකුරු හඳුන්වලා දෙනකොට ඉංග්‍රීසි වල අපි කැපිටල් අකුරුද සිම්පල් අකුරුද හඳුන්වලා දෙන්නේ. ඒකේ පිළිවෙලක් තියෙනවද? එතකොට ෆෝමේෂන්ස් අපි අකුරු ලියන කාලේ වෙනකොට අපි ලියන්න හරි පිළිවෙලක් තියෙනවද? ඒ පිළිවෙල අත්‍යවශ්‍යද? නැත්නම් ළමයින්ට පහසු විදිහට ලියුවට කමක් නැද්ද? ඔය වගේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. මම එකින් එක විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා පාඩම් පටන් ගන්න කලින්. ඇත්තටම අපි දරුවෝ ගත්තොත් එක එක දරුවෝ එක එක වගේ. අපි ළමයි 100ක් ගත්තොත් ඒ 100 දෙනා අතර එක වගේ ළමයි දෙන්නෙක් නැහැ. ඉතින් මේ හැම දෙයක්ම පොඩි කාලේදී අපි පටන් ගන්නදී එක ළමයි 10 දෙනෙක් ඉන්න පන්තියක 10 දෙනෙක් තමයි ඉන්නේ 10 විදිහක. එතකොට ග්‍රහණය කරගන්නේ 10 විදිහකට, ඒගොල්ලෝ ඉදිරිපත් කරන්නේ 10 විදිහකට. ඒ විදිහ ඒකත් ඔළුවේ තියාගෙන තමයි අපි මේ ගමන යන්න ඕනේ. මොකද අපි අල්ලපු ගෙදර බබා අවුරුදු එකමාරෙන් හරියට පැන්සල අල්ලලා රවුමක් ලිව්වා කියලා හැම බබාටම ඒක ඒ විදිහට වෙන්නේ නැහැ. සමහරු මගේ අත්දැකීම් වලින් මම මේ කියන්නේ අවුරුදු එකමාරෙන් හරි විදිහට පැන්සල අල්ලන බබලා ඉන්නවා. තව සමහරු ඉන්නවා අවුරුදු දෙකමාර 3 වෙලක් පැන්සල මේ විදිහට අපි මෙහෙම විදිහට අල්ලලා කුරුටු ගන්න බබලාත් ඉන්නවා. ඉතින් අපි ඔය ඔක්කොම බලාපොරොත්තු වෙන්න ඕනේ ගුරුවරු විදිහටයි දෙමව්පියෝ විදිහටයි අපි ඔය ඔක්කොම බලාපොරොත්තු වෙන්න ඕනේ මොන විදිහට වුණත් අපිට තියෙන ක්‍රමානුකූලව දරුවව අරගෙන එන්න හරි වයස වෙනකොට අවුරුදු 4.5 වෙනකොට දරුවෝ කොහොමත් සාමාන්‍ය දරුවෙක් අකුරු ලියනවා. ඒක අනිවාර්යයි ස්ථිරයි. අකුරු හඳුන්වලා දෙනවද අකුරු හඳුන්වලා දෙන්න ඕනේ වයස මොකක්ද කියන එක. ඇත්තටම අපි දරුවෙක් ඉපදිලා අපි වයසක් කල් ගත වෙනකොට අපි පුංචි දේවල් හඳුන්වලා දෙනවානේ. අකුරු වලට කලින් මේ වටපිටාවේ දේවල් ටික එයා හඳුන ගන්නවා. වචන විදිහට අකුරු විදිහට නෙමෙයි. වචන විදිහට කතා කරන්න. ඒ කතා කරන්න ඉගෙන ගනින්නේ හිමීට අකුරුත් අපි අවුරුදු එකමාර දෙක වෙනකොට හඳුන්වලා දීමේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒකට නිශ්චිත පිළිවෙලක් තියෙන්න ඕනේ කියලා එකක් නැහැ. අකුරක් දැක්කම ඒ අකුර අඳුන්වලා දෙන එක කිසිම ගැටලුවක් නැහැ. නමුත් පෙර පාසලේදී අපි අකුරු අඳුන්වලා දෙන්න පටන් ගන්නනේ පෙර පාසලට එනකොට අවුරුදු 3 සම්පූර්ණ වුණ බබාලට අපි අකුරු අඳුන්වලා දෙන්න පටන් ගන්නවා. ඇත්තටම අපි සිංහල අකුරු වලට යන්නේ නැහැ. මොකද සිංහල අකුරු හරිම සංකීර්ණයි. ඒක එකපාරට දැකපුවාම බබාලට දැකලා අඳුර ගන්න තියෙන හැකියාව ගොඩක් අඩුයි පුංචිම බබාලට. එක වගේ එක ළඟින් යන අකුරු ගොඩාක් තියෙන නිසා අපි සිංහල අකුරු වලට යන්න කලින් පෙර පාසලේදී ඉංග්‍රීසි අකුරු ටික තමයි හඳුන්වලා දෙන්නේ. ඒ හඳුන්වලා දෙනකොට ඒ ඉඳලා ඉසෙත් වෙනකම් හඳුන්වලා දෙනවා ශබ්ද විදිහට. ඊළඟ ප්‍රශ්න තමයි ෆෝමේෂන් ගැන. ලෙටර් ෆෝමේෂන්. ඇත්තටම ලෙටර් ෆෝමේෂන්ස් වැදගත්ද? ඒ කියන්නේ ෆෝමේෂන් එකක් කියන්නේ අකුරක් ලියන පිළිවෙල. පටන් ගන්න තැනක් තියෙනවා. ඒ පටන් ගන්න තැනේ ඉඳලා අකුරු ඉවර කරන්න ඕනේ විදිහක් තියෙනවා. අකුරු සම්පූර්ණ කරන්න ඕනේ පිළිවෙලක් තියෙනවා. සිංහල අකුරු හෝ වේවා ඉංග්‍රීසි අකුරු හෝ වේවා ඒ දෙකටම ඕනෙම අකුරකට ලියන පිළිවෙලක් තියෙනවා. ඉතින් ඒ පිළිවෙල වැදගත්ද? ඇත්තටම මේ වැදගත්ද කියන ප්‍රශ්නෙට පිළිවෙල වැදගත්. ඒ විදිහට ළමයාට උගන්වන්න ඕනේ. මම උදාහරණයක් විදිහට පෙන්නනවා. අපි F එක එහෙම නැත්නම් අපි බබාලට කියන්නේ ෆ සවුන්ඩ් කියලා. අපි ඔය විදිහට තමයි හරි විදිහ මෙතනින් පටන් අරගෙන උඩට ගිහින් කර්ව් එක අරන් ස්ට්‍රේට් ලයින් එක. ඔහු විදිහට අපි ළමයින්ට කියලා දෙන්නේ. නමුත් කෙනෙක් ඇහුවොත් මෙහෙම ලියන්න අපේ බබාට පහසුයි. මෙහෙම ලිව්වොත් වැරදිද? ලිව්වට පස්සේ දෙකම එක විදිහයිනේ. එහෙම නැත්නම් මෙතනින් පටන් අරන් මෙහෙම ලියලා මෙහෙම ලිව්වොත් හරිද? නෑ. මේ දෙකම වැරදි. වැරදි කියලා මම කියන්නේ මොකද? මේකේ ෆෝමේෂන්ස් තමයි මේ වැරදි. නමුත් මෙහෙම බලපුවාම අන්තිමට දීලා ඉවර වෙලා බලපුවාම හරි. ෆෝමේෂන් එක වැරදි. ෆෝමේෂන් එකේ වැදගත්කම තියෙන්නේ තව දරුවා ඉදිරියට වැඩෙද්දී
දරුවාගේ ලිවීමේ වේගයට. මේ ෆෝමේෂන්ස් හදලා තියෙන්නේ අපි තව ටිකක් ඉස්සරහට යනකොට අපි බැරි අකුරු වගේ ඉක්මනින් ලියනකොට පැහැදිලි ඉක්මන් අකුරු වලට මේ ෆෝමේෂන්ස් හරිම වැදගත්. එක එක විදිහට සමහර තැන්වල ලියනවා. නමුත් එහෙම සමහර කියලා දෙනවා මම අත්දැකීමෙන්ම දන්නවා. නමුත් ඒවා වැරදි. හරි ෆෝමේෂන්ස් වලින් අකුරු ලියන එක බොහොම වැදගත්. තව ප්‍රශ්නයක් තමයි දැන් අපි ඉංග්‍රීසි අකුරු තමයි ගොඩක් පෙර පාසල් වල සාමාන්‍ය ඉංග්‍රීසි අකුරු ටික ළමයින්ට හඳුන්වලා දෙනවා. හඳුන්වලා දෙනකොට හඳුන්වලා දෙන්න ඕනේ සිම්පල් අකුරුද කැපිටල් අකුරුද කියන එක. මම පෞද්ගලිකවම දන්නවා බොහෝ පෙර පාසල් වල කැපිටල් අකුරු බොහෝට පෙර පාසලේ අහලා තියෙනවා. පෙර පාසලේ දරුවෝ පොඩි කාලේ ඉඳලා අකුරු හඳුන්වා ගන්න කැපිටල් අකුරු වලින්. නමුත් කැපිටල් අකුරු අපි දන්න කියන කෙනෙක්ගෙන් හරි ඔයගොල්ලෝ අහලා බලන්න. කැපිටල් අකුරු අපේ භාවිතා කරන්නේ කොච්චර සීමා සහිත අවස්ථාවලදීද? ඒක ඉගෙන ගන්නවා ළමයි ලොකු වෙනකොට. එක වසර දෙක වසර තුන වසර පන්ති වලට යනකොට කැපිටල් අකුරු මොන අවස්ථාවෙද පාවිච්චි කරන්න ඕනේ කියන එක ඉගෙන ගන්නවා. බොහොම සීමා සහිතව තමයි අපි කැපිටල් අකුරු පාවිච්චි කරන්නේ. අපි බහුතරය හැමතිස්සෙම ලියන්නේ හැම වෙලාවෙම ලියන්නේ සිම්පල් අකුරු. ඉතින් ඒකට ඒ සිම්පල් අකුරු තියේදී අපි හැමතිස්සෙම අපිට අවශ්‍ය වෙන සිම්පල් අකුරු තියේදී කැපිටල් අකුරු වලට අකුරු උගන්වන්න යන්නේ එකක් කැපිටල් අකුරු ලියන්න ලේසි. ඉරිකැල ටිකකුයි කර්ව්ස් දෙක තුනකුයි විතරයි තියෙන්නේ. එතකොට ඒ පහසුව තකා ගුරුවරයෙක් කැපිටල් අකුරු උගන්වනවා නම් ගුරුවරයෙක් කැපිටල් අකුරු හඳුන්වා දෙනවා නම් ඒක සම්පූර්ණයෙන්ම වැරදි. හඳුන්වලා දෙන්නත් ඕනේ, ලියද්දි ලියන්නත් ඕනේ, ඉස්සෙල්ලම ලියන්න ඕනේ සිම්පල් අකුරු. ඒක අමාරු වුණත් අමාරු ළමයින්ට ලියන්න අමාරුයි කියන්නේ ඒ ළමයාට ඒක තාම ග්‍රහණය කරගන්න බැහැ. ලියන්න අපහසුයි නම් අපි තව ඉවසන්න ඕනේ. ඒ දරුවට ලියන්න පුළුවන් මට්ටම එනකන්. ඒ පුළුවන් මට්ටම එනකන් ඉඳලා අපි ලියන්න ඕනේ සිම්පල් අකුරු. ඉස්සල්ලාම ලියන්න ඕනේ සිම්පල් අකුර. අතරම පෙර පාසල් පන්තියක පාසලක ප්‍රදර්ශනය කරන්න ලොකුවට ගහලා තියෙන්නත් ඕනේ. සිම්පල් අකුරු සෙට් එක තමයි. ඒක තමයි දරුවට ඉස්සල්ලාම අකුරු විදිහට දෙන්න ඕනේ. ඊට පස්සේ අපි කියලා දෙනවා ඒක මම තව ඉදිරි පාඩම් වලදී කියලා දෙන්නම් කොහොමද කැපිටල් අකුරු ළමයිට හඳුන්වලා දෙන්නේ කියලා. අකුරු හඳුන්වලා දෙන්න නිශ්චිත වයසක් තියෙනවද කියන ප්‍රශ්නෙට ඇත්තටම අකුරු විතරක් නෙමෙයි අපි දරුවෙක් ඉපදිලා කාලේ දෙහිමීට ගත වෙනකොට අපි අකුරු වලට කලින් අපේ බාහිර පරිසරයේ මේ දකින්න තියෙන දේවල් දරුවා ඉගෙන ගන්නවා වචන විදිහට. ඉස්සෙල්ලා අකුරු කියන්න කලින් අකුරු ඉගෙන ගන්න කලින් අකුරු හඳුන්වලා දෙන්න කලින් දේවල් වල නම් ඉගෙන ගන්නවා. කතා කරන්න ඉගෙන ගන්නකොටම ඒක එයා දැන ගන්නවා මේ බඩුවට මේ නමයි කියන්නේ කියලා. ඒත් එක්කම හිමීට අපි අකුරු හඳුන්වලා දෙන්න පුළුවන්. අකුරු හඳුන්වලා දීමේ එහෙම ලොකු ගැටලුවක් නැහැ. නමුත් සාමාන්‍ය පෙර පාසලක අපි අකුරු හඳුන්වලා දෙනකොට අකුරු දැන් ඉංග්‍රීසි අකුරු හඳුන්වලා දෙනකොට අපි හඳුන්වලා දෙන්නේ සිම්පල් අකුරු පිළිවෙලට. A ඉඳලා Z වෙනකම්ම අවුරුදු 3 2මාර 3 සම්පූර්ණ වුණ බබෙකුට A ඉඳලා Z වෙනකම් අකුරු හඳුන්වලා දුන්නට කමක් නැහැ. නමුත් සාමාන්‍ය දැන් අපි පාවිච්චි කරන ක්‍රමය තමයි අකුරේ නම නෙමෙයි අකුරේ ශබ්දය තමයි හඳුන්වලා දෙන්නේ. ශබ්දය කියන්නේ අපි ඉස්සර A B C D කියලා ඉගෙන ගත්තට දැන් අපි ඈ බ ක ද ඒ විදිහට තමයි අපි ශබ්දය හඳුන්වලා දෙනවා. මොකද ඒ අකුරෙන් තියෙන ශබ්දය මේකයි කියන එක තමයි අපි හඳුන්වලා දෙන්නේ. ඉතින් ඒකට අපි පෙර පාසලේදී නම් අවුරුදු 2මාරට වඩා වැඩි බබාලට අකුරු හඳුන්වලා දෙනවා. ඒ විදිහට තමයි යන්නේ. ඉතින් ඒ කරනකොටත් අපි ඉංග්‍රීසි ලෙටර්ස් වලදී අපි දැන් පාවිච්චි කරන්නේ ශබ්ද ක්‍රමය. අපි දෙවෙනි වීඩියෝ එකෙන් අපි මේ කතා කරේ ඇත්තටම දෙමව්පියන්ට පොදුවේ තියෙන මූලික ගැටලු කීපයකට උත්තර තමයි මම දෙවෙනි වීඩියෝ එකෙන් මේ ලබා දුන්නේ. අපි ඉදිරියේදී අපි ලෑස්ති වෙනවා ක්‍රමක්‍රමයෙන් අදාළ පාඩම් මාලාව ඉදිරිපත් කරන්න. එතනදී අපි ඉදිරිපත් කරන සියලුම පාඩම් වලට සහභාගී වෙන්න අවශ්‍ය අයට පුළුවනි අපේ YouTube channel එකට. ඒ කියන්නේ Rosewood International Preschool කියන නමින් තියෙන YouTube channel එක subscribe කරලා ඊට එහා පැත්තේ තියෙන bell button එක press කරන්න. ඒ bell button එක press කරාට පස්සේ අපි අලුතෙන් පාඩමක් ඉදිරිපත් කරන හැම අවස්ථාවකදීම ඔබට notification එකක් විදිහට ලැබෙනවා. එතකොට පුළුවන් ඔබට අපිත් සමග සම්බන්ධ වෙන්න.